AT අධීර දෙක ඩිජිටල් තාක්ෂණයේ තොරතුරු පද්ධති ඩිජිටල් තාක්ෂණය හා තොරතුරු පද්ධති විෂය ධාරාව තුල අපි පළවෙනි පාඩම පටන් ගන්නවාද අපි මේ පන්තියත් කරලා තියෙනවා නමුත් ටියුට් එකත් එක්ක අපි යන්නේ ඒ නිසා මුල ඉඳන්ම අද කරන් යනවා මුල් කොටස මට හිතන්නේ මම පන්තියේ පාඩමේ කරාම එක මොකද පන්තියේ පටන් ගන්න තියෙන තොරතුරු කියන තැනින් නමුත් අද මුල ඉඳන්ම අපි ටියුට් එකට අදාළව කරුණු ටික අපි කතා කරනවා මොකද අලුතෙන් සම්බන්ධ වෙන දරුවන්ට ඒක ඕන නිසා ඒ ටික අපි ඉක්මනට කතා කරමු පේපර් එක හැදෙන හැටි අපි කතා කරලා තියෙන පන්තියේ හිටපු ළමයිට ඒක ප්‍රශ්නයක් වෙන හින්දා අපි අදට කතා නොකර යනවා ඉතින් අපි යනවා පළවෙනියටම පුතේ අපේ පළවෙනි කොටස තියෙන්නේ දත්ත කියන එක දත්ත කියන එකට අපි ඉස්සරම යනවා ඔයාලට දීලා තියෙනවා ටියුට් එකේ දත්ත කියලා මෙන්න මෙයා ගැන කතා කරන්න තියෙනවා. අපි මේ කතා කරන්නේ පළවෙනි පාඩම. හරි? පළවෙනි පාඩමට අදාළව අපි කතා කරන්නේ පන්තියේ සිලබස් එක දුන්නා. පේපර් එක හැදෙන විදිහ අපි කතා කරලා තියෙනවා. ඒ නිසා අපි එතනින් ඒවා ගැන කතා නොකර අපි කෙලින්ම යනවා පාඩමට. අපි යන්නේ ටියුට් එකේ තියෙන පළවෙනි මාතෘකාව දත්ත. උදා අපි කතා කරන මේ දත්ත ගැන කියද්දී මේ දත්ත කියන්නේ මේ ලෝකයේ තියෙන ඕනෑම තේරුම් ගන්න බැරි අර්ථයක් නැති සමූහයක් නොවුණු විවිධ වූ කරුණු වලට අපි කියනවා දත්ත කියලා. එහෙම නැත්නම් අපි කියන්නේ මේවට අමු තොරතුරු. එහෙම නැත්නම් මූලික කරුණු වලට අපි කියනවා දත්තයන් කියලා. ඒ නිසා අපි මේවා ගැන වැඩි විස්තර කතා කරන්නේ නැහැ. අපි මේවා ටික කතා කරලා තියෙන නිසා අපි ලියනවා මාතෘකාව මේ මාතෘකාව යටතේ දත්ත යටතේ මෙන්න මෙහෙම ලියා ගන්න. දත්ත කියන එක දත්ත ලියන්න මෙහෙම ව්‍යාපාර පරිසරයේ හෝ ව්‍යාපාර පරිසරයේ හෝ ව්‍යාපාර පරිසරයේ හෝ සමාජයේ පවතින සැකසීමේ ක්‍රියාවලියකට යොදා ගන්නා සැකසීමේ ක්‍රියාවලියකට යොදා ගන්නා මූලික යෙදවුම් දත්ත ලෙස හැඳින්වේ මූලික යෙදවුම් දත්ත ලෙස හැඳින්වේ මං කිව්වා පුතේ මේ වගේ තියෙන ලක්ෂණ තේරුම් ගන්න බෑ තේරුම් ගත නොහැක මේවා සංවිධානය වෙලත් නැහැ සංවිධානය වී නොමැත ඒ වගේම තමයි මේවා අර්ථවත් නැහැ ඒ කියන්නේ අර්ථ රහිතයි හරි එහෙනම් මෙන්න මේ කියන මූලික කරුණු මේවට අපි කියනවා මූලික කරුණු කියලා මෙන්න මේවට අපි කියනවා මූලික කරුණු කියලා මෙන්න මේ මූලික කරුණු වලට අපි තමයි කියන්නේ මොනවා කියලාද දත්ත කියලා මෙන්න මේ දත්තයන් විවිධ ව්‍යාපාර අපි කතා කරන්නේ මේක යන්නේ පුතේ මතක තියාගන්න IT නෙමෙයි මේ කතා කරගෙන යන්නේ AT එකට අදාළව ඒ තියෙන විෂය ධාරාව තුල අපිට කියලා තියෙන මාර්ගෝපදේශනයේ අනුව තමයි අපි මේ කතා කරගෙන යන්නේ. ඔයා වැරදි වැටහීමක් ගන්න එපා. මේක IT කියලා. මේ IT නෙමෙයි. මේ යන්නේ අපි AT එකට අදාළව තොරතුරු තාක්ෂණයත් එක්ක තියෙන පාඩමත් එක්ක. ඒතකොට IT කියන පැත්තෙන් නෙමෙයි අපි මේ කතා කරන්නේ ව්‍යාපාරික ලෝකයක් එක්ක තමයි අපි මේ කියන පාඩම කතා කරගෙන යන්නේ. හරි? එතකොට ඊළඟට තියෙනවා මේ දත්ත පවතින ආකාරය. දත්ත පවතින ආකාරය. පන්තියේ හිටපු ළමයි දන්නවා. මෙන්න මේ දත්ත පවතින්න පුළුවන් විවිධ ආකාරයන් තියෙනවා. ඒ කියන්නේ මූලික කරුණු පවතින විවිධ ආකාර තියෙනවා. අපි කිව්වා පුතා මේක මේ විදිහට මේවා දත්තයන් මූලික කරුණු තියෙන්න පුළුවන් එක්ක අක්ෂර වලින් ඒ ඉඳන් ඉසඩ් දක්වා හෝ අයන්නේ ඉඳන් අපේ තියෙන ඒවට එහෙම නැත්නම් දෙමළෙන් ගත්තොත් අයන්නේ ඉඳන් ඕනම එකකට හරි මේවා අක්ෂර වලින් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් තියෙන්න පුළුවන් ඉලක්කම් වලින් මේ කියන අර්ථවත් නැති මූලික කරුණු තියෙන්න පුළුවන් කො අක්ෂර වලින් ඉලක්කම් වලින්
එහෙම නැත්නම් අපි කියනවා සංඛ්‍යාවලින් වරහන් ඇතුලේ අපි කිව්වොත් 0 ඉඳන් 9ට එනකම්. එතකොට එතනින් එහාට ගත්තාම ඕනෑම සංඛ්‍යාවකින් මේ කියන මූලික කරුණු තියෙන්න පුළුවන්. ඊළඟට තියෙන්න පුළුවන් රූපයකින්. එහෙම නැත්නම් හඬකින් තියෙන්නත් පුළුවන්. වොයිස් එකෙන් තියෙන්න. එහෙම නැත්නම් ශබ්දයෙන් තියෙන්න පුළුවන්. ඒ වගේම උත්තේ හැඩතලයෙන් තියෙන්න පුළුවන්. හැඩතල වලින් තියෙන්න පුළුවන්. මෙන්න මේ හැඩතල කිව්වොත් ඔයාට ත්‍රිකෝණයක් විදියට, සමචතුරස්‍රයක් විදියට, රවුමක් විදියට, නැත්නම් ඊතලයක් විදියට මේ විදියට දත්තයන් තියෙන්න පුළුවන්. රූප කියලා ගත්තාම මිනිස් රූප වෙන්න පුළුවන්, සත්තුන්ගේ රූප වෙන්න පුළුවන්. ඕනෑම ආකාරයක රූපයකින් ඒක තියෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ පවතින ආකාරයන් ටික අපි ලියනවා. ටියුට් එකේ දීලා තියෙනවා පුතා ගන්න. දත්ත පවතින ආකාර ලියන්න මේ යටින්. දත්තයන් පැවතිය හැකි ආකාරයන් කීපයකි. දත්තයන් පැවතිය හැකි ආකාරයන් කීපයකි. එක අක්ෂර වලින් වරහන් ඇතුළේ ඉස්සරහින් දාගන්න ඒ ඉඳන් ඉසට් දක්වා, එහෙම නැත්නම් අයන්නේ ඉඳන් අපේ අවසාන සිංහලෝඩිය අකුර දක්වා. දෙමළෙනුත් ඔයාලට කැමති නම් ලියා ගන්න. අක්ෂර වලින් තියෙන්න පුළුවන්. ඊළඟට තියෙන්න පුළුවන් දෙවෙනි එක තමයි ඉලක්කම් වලින්. එහෙම නැත්නම් වරහන් ඇතුළේ ඉස්සරහින් ලියන්න සංඛ්‍යා වලින්. 0 ඉඳන් 9 දක්වා සංඛ්‍යා වලින් තියෙන්න පුළුවන්. 1 2 3 4 5 විදියට. 20 30 විදියට තියෙන්නත් පුළුවන්. 3 රූපමය ආකාරයෙන්. නැත්නම් රූපයකින්. 4 ශබ්දයකින්. එහෙම නැත්නම් හඬකින්. රූපේ ශබ්දයකින්, එහෙම නැත්නම් හඬකින්. ඊළඟ එක දත්තේ පවතින්න පුළුවන් ආකාරය හැඩතලයකින්. මෙන්න මේ විදිහට මොනනම් වූ ආකාරයකින් තේරුම් ගන්න බැරි, සංවිධානය වෙලා නැති, අර්ථයක් නැති මේ දත්ත පවතින්න පුළුවන්. ඊළඟට යනවා අපි දත්තයන් වර්ගීකරණය කරන්න. පුතේ මේ සමහර අපි මේ කියන මේ මූලික කරුණු ටික මේවා අර්ථවත් නැති ඒවා අපිට පැවතිය හැකි ආකාර දෙකක් අපිට ආකාරයන් තිබුණා. මේ ආකාරයන් යටතේ අපි වර්ග කරගන්නවා දත්ත ප්‍රධාන ආකාර දෙකකට. දත්ත පවතින්න පුළුවන් ආකාර ගණනාවක් තියෙනවා. ඒ පවතින ආකාරයන් වලින් පවතින දත්තයන් වර්ග දෙකකට අපි කරගන්නවා. එකක් තමයි පුතේ ප්‍රමාණාත්මක දත්ත. ඊළඟ තමයි ගුණාත්මක දත්ත. එහෙනම් මෙන්න මේ පවතින ආකාර වලින් පවතින විවිධ ආකාර වලින් පවතින දත්තයන් ප්‍රමාණය මැනලා කියන්න පුළුවන් ඒවා තියෙන්න පුළුවන්. කිලෝ ගානකින්, සයිස් එක දිග පළලකින්, ලීටර ගානකින් වගේ මැනලා කියන්න පුළුවන් ඒවා. තව එකක් තියෙනවා මේ හැඩතල වගේ ගුණාත්මක දත්ත. මනින්න බෑ. ඒකේ හැඩය කියන්න පුළුවන්. සුදු පාට මයින්නේ කොහොමද? ඒක හරි ලස්සනයි. ලස්සන මයින්නේ කොහොමද? ඒක නිකන් මේ වගේ. අන්නේ ඒ වගේ ඒවා මයින්න බැරි ඒවට අපි කියනවා ගුණාත්මක දත්ත කියලා. ලියා ගන්න පුතා මෙහෙම යටින්. දත්තයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැක. එක ප්‍රමාණාත්මක ආකාරයට ප්‍රකාශ කළ හැකි.
ප්‍රමාණාත්මක ආකාරයට ප්‍රකාශ කළ හැකි දත්ත ප්‍රමාණාත්මක ආකාරයකට ප්‍රකාශ කළ හැකි දත්ත ඒක යටින් ලියලා ඉමු අපි මේකේ ප්‍රධාන වශයෙන් කිව්වා පුතේ මේක මොනවද කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රමාණාත්මක දත්ත සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි එනම් ප්‍රමාණාත්මකයි කියන්නේ මෙන්න මෙච්චරයි කියන එක අපිට යම් අගයකින් මැනලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම තියෙනවනම් එකට අපි කියනවා මොනවද? සංඛ්‍යාත්මක දත්ත කියලා. ලියා ගන්න ප්‍රමාණාත්මක දත්ත වලට සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්තයන් ප්‍රමාණාත්මක දත්ත ලෙස හැඳින්වේ. ඒවා එකතු කිරීමට අඩු කිරීමට අනුපිළිවෙලට සැකසීමට හැකි වේ. 16 තිබ්බා 20 තිබ්බා 42 තිබ්බා ලීටර් 1 තිබුණා කිලෝග්‍රෑම් 5ක් තිබුණා. මේවා සංඛ්‍යාත්මක අපිට මේවා එකතු කරන්න පුළුවන් මේවා ගුණ කරන්න පුළුවන් මේවා අඩු කරන්න පුළුවන්. එහෙනම් මේවා මොකද කරන්න පුළුවන්? අපිට ඕනෑම විදිහකට වෙනස්කමක් කරන්න පුළුවන්. දෙවෙනි එක ලියන්න ගුණාත්මක ආකාරයට ප්‍රකාශ කළ හැකි දත්ත එහෙනම් ඔයාලට තේරෙනවා පුතේ මේවා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි. එහෙනම් මේවා සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි. සුදුයි නම් සුදු කොයි පාටද? මේ වගේ. එහෙනම් ඒ වගේ වුණාට ඒක මැනලා කියන්න බෑ. ලියන්න යටින් සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි. ගුණාත්මකව ප්‍රකාශ කළ හැකි දත්තයන් ගුණාත්මක දත්ත ලෙස හැඳින්වේ. පුද්ගලයෙකුගේ සෞඛ්‍ය තත්ත්වය යමක හැඩය රවුම මේ වගේ හැඩය පැහැ පාට ඔයාගේ මේ අපි හරි සුදු පාටයි සුදු පාට මෙන්න මේ පාට මයින්න බෑ පැහැ ගුණාත්මක දත්තවලට උදාහරණ වෙයි. පුතේ මෙන්න මේ දත්තයන්ගෙන් අපිට වැඩක් ගන්න බෑ කිව්වා අපි. මේ දත්ත පවතින ආකාරයෙන්ම තේරුම් ගන්නත් බෑ අර්ථයක් ගන්නත් බෑ කිසිම දෙයකට යොදා ගන්න බෑ මේ දත්ත මේ විදිහින්ම. ඒ නිසා අපි මේ දත්තයන් ටික අපිට තේරුම් ගන්න පුළුවන් ආකාරයකට හදාගත්තාම බිහි වෙනවා පුතේ යම් නිමෙවුමක්. ඒක තමයි අපි කියන්නේ මොකක් කියලාද? තොරතුරු කියලා. මෙන්න මේ අමු දත්ත සැකසීමකට භාජනය කරලා
එළියට ගත්තාම යම් නිමැවුමක් ඒකට අපි කියනවා මොකක් කියලාද? තොරතුරු කියලා. අපිට ඊළඟ තියෙන පාඨකාව තොරතුරු. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් තොරතුරු කියන්නේ මොකක්ද? දත්තයන් යම් සැකසීමකට භාජනය කිරීමෙන් ලැබෙන්නා වූ නිමැවුමට අපි කියනවා මොකක් කියලාද? තොරතුරු කියලා. ලියන්න යටින් තොරතුරු කියන එක මෙහෙම. අර්ථවත් රහිත අමුදත්තයන් අර්ථයක් ගෙන දෙන ආකාරයේ යම් සැකසීමකට භාජනය කිරීමෙන් ලබා ගන්නා වූ නිමැවුම තොරතුරු ලෙස හැඳින්වේ. ඔතන යටින් දාගන්න පුතේ. අමුදත්ත සැකසීම තොරතුරු මේක අද ගන්න උතන යටින්. අමුදත්ත සැකසීම තොරතුරු. එහෙනම් ඔයාලට මේක මතක තියාගත්තා නම් තොරතුරු ගැන නිර්වචනයක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. දැන් මෙන්න මේ එළියට එන තොරතුරු අර දත්තවල නැති ඒවා සියල්ල මේකේ තියෙනවා. අර්ථවත් වෙනවා. මේක සැකසීමකට භාජනය කරලා තියෙනවා. භාජනය වී ඇත. ඊට පස්සේ අපිට තව කියන්න පුළුවන් මේ වගේ sannivedanaya කරගන්න පුළුවන් කියලා. sannivedanaya කරන්න පුළුවන්. sannivedanaya කරන්න පුළුවන්. හරි. ඒ වගේම මේවා තීරණ ගන්න පුළුවන්. තීරණ ගැනීමට භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ වගේ තොරතුරු වලට ආවේනික ගති ලක්ෂණයක් නැත්නම් තොරතුරු වල ගති ලක්ෂණයන් ටිකක් තියෙනවා. ලියා ගන්න පුතේ මෙහෙම යටින්. දත්ත සැකසීමෙන් ලැබෙන තොරතුරු වල පහත ගති ලක්ෂණයන් දැකිය හැක. එක තොරතුරු අර්ථවත් විය යුතුයි. දෙක සැකසීමට භාජනය වී තිබිය යුතුයි. තීරණ ගැනීමට භාවිතා කළ හැකි විය යුතුයි. ඊළඟ එක තමයි sannivedanaya කළ හැකි විය යුතුයි. හරි. මෙන්න මේ තොරතුරු වල මේ කියන ලක්ෂණ තියෙන්න ඕන. ඔන්න බලන්න. තියෙනවා 79යි. කමල් කියලා තියෙනවා. විද්‍යාව කියලා තියෙනවා. ඒ කියලා තියෙනවා. පාස් කියලා තියෙනවා. මේ කිසිම අර්ථයක් නැහැ මේවා.
අපි මේක හදනවා පිළිවෙලකට. කමල් විද්‍යා විෂයට හරි ලකුණු 79ක් ලබාගෙන ඇති අතර කමල්ට ඒ සාමාර්ථයක් ලැබේ. ඔහු විද්‍යාව පාස් වී ඇත. සැකසීමකට භාජනය කරා. එළියට එනවා පුතේ මොකද්ද? අර්ථවත් දෙයක්. මොකද්ද එළියට එන්නේ? මෙන්න මේක පිළිවෙලට හදලා එළියට එනවා. කමල් විද්‍යාවට 79ක් අරන් තියෙනවා. ඒකක් අරගෙන විද්‍යාව පාස් වෙලා. අන්න පුතේ අර්ථවත්. ඒක සකසලා තියෙනවා මේ. සංනිවේදනය කරන්න පුළුවන් කෙනෙක්ට මේ කමල්ට ඒකක් නුනේ එයා පාස්ලු. අර ඊට පස්සේ තීරණ ගන්න පුළුවන්. එහෙනම් අපිත් ඒ වගේ වෙන්න ඕනේ. නැත්තම් එයා විද්‍යා විෂය ධාරාවෙන් ඉස්සරහට යයිනේ. අන්න තීරණ ගන්නවා. එහෙනම් පුතේ මෙන්න මේ වගේ අමුදත්ත යම් සැකසීමකට භාජනය කරලා එළියට එන මෙන්න මේ තොරතුරේ ගුණාත්මක තොරතුරක් වෙන්න නම් තිබිය යුතු ප්‍රධාන ලක්ෂණ ටිකක් තියෙනවා. බලන්න ඔයාට ඊළඟට තියෙන්නේ ගුණාත්මක තොරතුරු වල එහෙම නැත්නම් තොරතුරු වල ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක කියන එක ලියන්න පුතේ මෙන්න මේවා. එක අදාළත්වයේ ඒ දෙන තොරතුරු ඔයාට අදාළ වෙන්න ඕන. ඒක ගුණාත්මක එකක් වෙන්න නම් මේ දවස්වල කොරෝනා සීසන් එකේ ඒකට අදාළ තොරතුරු අපිට අදාළයි. කොරෝනා වලට අදාළ තොරතුරු. හැබැයි සුනාමියකට අදාළ තොරතුරු අපිට අදාළ නැහැ. මොකද මේ දවස්වල යන්නේ කොරෝනා සීසන් එක නිසා. දෙවෙනි එක සම්පූර්ණත්වයේ හොඳ තොරතුරක තියෙන දෙවෙනි ගුණාංගය තමයි සම්පූර්ණත්වය. කොරෝනා රෝගීන් මෙච්චරයි ලක්ෂ 2ක් විතර බෑ සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. මෙන්න මෙච්චරයි ඒ ලක්ෂ 2 මෙන්න මේ විදිහටයි වෙලා තියෙන්නේ කියලා සම්පූර්ණ වෙලා තියෙන්න ඕන. ඊළඟ එක නිවැරදිතාවය. තුන්වෙනි කරුණ නිවැරදිතාවය. ඒක අරයන කිව්වේ එයා කියන ඒවා අපි විශ්වාස කරන්න බෑ. එහෙනම් විශ්වාසවන්තගත තොරතුරක් අපි පිළිගන්නවා ඒක නිවැරදි. හැදිලා තියෙන විදිය ඇත්තා මේ විදියට හැදිලා තියෙන්නේ. අර ඉසඩ් ස්කෝර් එක මෙහෙම හැදිලා තියෙන්නේ ඒක දන්නේ නැහැ. හැදිච්ච විදිය දන්නේ නැහැ. හැදෙන විදිහක් නිවැරදි ක්‍රමයක් අපිට තියෙන්න ඕන. ඒ ක්‍රමයට අනුව එන තොරතුරු අපි පිළිගන්නවා. ඊළඟ එක කාලානුරූපී. 1700 ගණන් වල තොරතුරු 2000 තොරතුරු අපිට දැන් වැඩක් නැහැ. මේ කාලවකවානුවට අදාළ තොරතුරු තමයි අපිට වැදගත් වෙන්නේ. ඊළඟ එක තේරුම් ගත හැකි වීම. අපි මේ එළියට එන තොරතුර සරල වෙන්න ඕනේ ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඊළඟ එක විශ්වාසනීයත්වය. මේක විශ්වාස කළ හැකි තොරතුරක් වෙන්න ඕනේ. රජයේ ප්‍රවෘත්ති නිවේදනයයි. අන්න එනවා අපිට එන නිවේදනේ රජයේ ප්‍රවෘත්ති නිවේදනය. අන්න විශ්වාස කරන්න පුළුවන්. අපිට එන්නේ කොහින්ද? මේක රජයේ ප්‍රවෘත්ති වලින්. එහෙනම් පුතා තේරුම් ගන්න හොඳ ගුණාත්මක නැත්තම් අපි කියන්නේ ගුණාත්මක තොරතුරු වල තියෙන ප්‍රධාන ලක්ෂණ තමයි ඔන්න ඔය ටික. හරි? එහෙනම් මෙන්න මේ අමුදත්ත සැකසීමකට භාජනය කරලා එළියට එන තොරතුරු ඔන්න ඔය කියන ගුණාංග වලින් සමන්විත වෙන්න ඕන. ඊළඟට අපිට යන් දත්ත සැකසීම කියන එක. දත්ත සැකසීම. ඔයා දන්නවා දත්තයන් සකසලා තමයි තොරතුරු එළියට එන්නේ. පුතේ ඕනෑම එකකට ඇතුල් කරන්න ඕනේ එළියට දෙයක් ගන්න නම්. හරි? ඒ නිසා අපි කියනවා ඕනෑම දෙයකට ආදානය කරන්න ඕනේ. ඒ වගේ මේක සැකසීමක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ සැකසීමෙන් පස්සේ අපිට එනවා මොකද්ද? ප්‍රතිදානය. අපි ආදානය කරන්නේ මොනවද? දත්ත.
එළියට ගන්නේ මොනවද? තොරතුරු. මෙන්න මේක අපි සැකසීමකට භාජනය කරනවා. යම් කිසි පියවරයන් වලට සැකසීමකට භාජනය කරනවා. ඔන්න ඔය ආකාරයට තමයි අපි මොනවද දත්ත සැකසීමකට භාජනය කරන්නේ. ඔන්න ඔය දත්ත සැකසීමට භාජනය කරන විදිහ තමයි දත්තයන් වලින් තොරතුරු ලබා ගන්න ආකාරය කියලාත් අපෙන් අහන්නේ. ලියන්න මෙහෙම යටින්. දත්ත තොරතුරු බවට පත් කිරීම දත්ත තොරතුරු බවට පත් කිරීම දත්ත තොරතුරු බවට පත් කිරීම ඇලයිඩක් පත් කිරීමේ ක්‍රියාවලිය දත්ත සැකසුම් ක්‍රියාවලිය හෙවත් දත්ත සැකසුම් ක්‍රියාවලිය හෙවත් දත්ත සැකසීම ලෙස හැඳින්වේ. දත්ත සැකසීම ලෙස හැඳින්වේ. දත්ත සැකසීම ලෙස හැඳින්වේ. දත්ත සැකසීම ලෙස හැඳින්වේ. එනම් පුතේ අඳ ගන්න යටින් අපි ආදානය කරනවා යම් කිසි සැකසීමක්. එහෙම නැත්නම් මේකේ තියා ගන්න ඔයා මෙහෙම ක්‍රියාවලිය කියලා. ඒ ක්‍රියාවලිය තුලදී මොකද කරන්නේ අපි? සැකසීමක් කරනවා. එළියට එනවා අපිට තොරතුරු. ආදානය කරන්නේ දත්ත, ක්‍රියාවලියකදී කරන්නේ සැකසීම, ප්‍රතිදානය වෙන්නේ තොරතුරු. මෙන්න මේ විදිහට තමයි පුතේ දත්ත තොරතුරු බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් දත්ත සැකසීමක් සිදු වෙන්නේ. ඇඳ ගන්න මෙයා. මෙයාව ඇඳ ගන්න. ඊළඟ අපිට තියෙන මාතෘකාව තමයි දත්ත හා තොරතුරු අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා අපෙන් අහනවා. දැන් ඔයාට ඕක කියන්න පුළුවන් නේ පුතා නිකම්ම මේක දිහා බලපුවාම තොරතුරු කියන දේ එළියට එන්න නම් අනිවාර්යෙන් මොකද්ද තියෙන්න ඕනේ? දත්ත තියෙන්න ඕනේ. දත්ත නොමැතිව තොරතුරක් බිහි නොවේ. නේ? එහෙනම් තොරතුරු නිර්මාණය වෙන්න නම් දත්තයන් තිබිය යුතුයි. දත්ත සැකසීමකට භාජනය කිරීමෙන් තමයි මොනවද ලැබෙන්නේ? තොරතුරු ලැබෙන්නේ. ලියන්න මෙන්න මෙහෙම. දත්ත හා තොරතුරු අතර සම්බන්ධය. දත්ත යනු මූලික කරුණු වේ. තොරතුරු යනු දත්ත සැකසීමෙන් ලැබෙන නිමැවුම වේ. දත්ත සැකසීමෙන් ලැබෙන නිමැවුම වේ. ඒ අනුව මොකද්ද සම්බන්ධය? දත්ත යම් සැකසීමකට භාජනය කිරීමෙන් ලියන්න. දත්ත යම් සැකසීමකට භාජනය කිරීමෙන් තොරතුරු ලැබෙන බැවින් දත්තයන් නොමැතිව තොරතුරු නිර්මාණය නොවේ. එමෙන්ම තොරතුරු වඩා අර්ථවත් වන බැවින් දත්තයන්ගෙන් ප්‍රයෝජන ගැනීමට තොරතුරු අවශ්‍ය වේ.
දත්තයන්ගෙන් ප්‍රයෝජන ගැනීමට තොරතුරු අවශ්‍ය වේ. හරි. ඊළඟට අපිට තියෙනවා වගුවක් දීලා ඊළඟට වගුව දත්ත හා තොරතුරු අතර වෙනස්කම්. දත්ත හා තොරතුරු අතර වෙනස්කම් දාලා තියෙනවා. එක පැත්තක් දාගන්න පුතේ දත්ත කියලා, අනිත් පැත්තට දාගන්න තොරතුරු කියලා. දත්ත තොරතුරු අතර වෙනස්කම්. එක පැත්තක ලියා ගන්න දත්ත කියලා, අනිත් පැත්තේ ලියා ගන්න තොරතුරු කියලා. පළවෙනි ලක්ෂණය දත්ත පැත්තේ. දත්ත වල ප්‍රධානම දේ මොකක්ද? අර්ථ නොගැන්වූ මූලික කරුණු වේ. පළවෙනි එක අර්ථ නොගැන්වූ මූලික කරුණු වේ. මූලික කරුණු වේ. තොරතුරු පැත්තේ යන්න දත්ත සැකසීමෙන් ලැබෙන ප්‍රතිඵලය වේ. දත්ත සැකසීමෙන් ලැබෙන ප්‍රතිඵලය වේ. දෙවෙනි එක දත්ත තොරතුරු මත රඳා නොපවතී. රඳා නොපවතී. දත්ත හැදෙන්න තොරතුරු ඕනද? නෑ. එහෙනම් දත්ත ඉන්නේ ස්වාධීනව. එහෙනම් තොරතුරු මත රඳා පවතින්නේ නෑ. හැබැයි පුතේ තොරතුරු දත්ත මත රඳා පවතී. රඳා පවතී. ඊළඟට දත්ත අපහැදිලි වේ. අපහැදිලි වේ. අර්ථවත් නෑ, පිළිවෙලකට නෑ. ඒ නිසා අපහැදිලි. ඒ වුණාට තොරතුරු සැකසීමකට භාජනය කරලා ඒවා නිවැරදි පිළිවෙලකට හසුරුවලා නැත්නම් අපි අහුරලා තියෙන නිසා ඒවා මොනවද? දත්ත තොරතුරු පැහැදිලි වේ. පැහැදිලි වේ. තව ගොඩාක් ලියන්න පුළුවන්. තීරණ ගැනීම සඳහා භාවිතා නොකරයි. තීරණ ගැනීම සඳහා භාවිතා නොකරයි. තොරතුරු තීරණ ගැනීම සඳහා භාවිතා කරයි. හතරයි. ඊළඟ එක ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලෙස. ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලෙස වර්ග කරයි. ප්‍රමාණාත්මක හා ගුණාත්මක ලෙස වර්ග කරයි. පරිශීලක අවශ්‍යතාවය මත වර්ග කරයි. තොරතුරු පරිශීලක අවශ්‍යතාවය මත වර්ග කරයි. මේවා අපි කිව්වා මූලික කරුණු ප්‍රමාණාත්මක හා ගුණාත්මක විදියට වර්ග කරන්න පුළුවන්. නමුත් තොරතුරු වර්ග කරන්නේ පරිශීලකගේ අවශ්‍යතාවය මත. ඊළඟ එක තමයි ප්‍රයෝජනවත් ඇතිවන පරිදි දත්ත එක්ස්ප්‍රෙස් කරයි. මේක ලියන්න ප්‍රයෝජනවත් වන ආකාරයට එක්ස්ප්‍රෙස් කරයි. ප්‍රයෝජනවත් ඒවා විතරයි එකතු කරගෙන තියෙන්නේ. එහා පැත්තට ලියා ගන්න තොරතුරු පැත්තේ විශ්වාසනීය ලෙස අවශ්‍ය දත්ත
නිර්මාණය කරයි. අවශ්‍ය දත්ත මත නිර්මාණය කරයි. අවශ්‍ය දත්ත මත නිර්මාණය කරයි. විශ්වාසනීය අවශ්‍ය දත්ත මත නිර්මාණය කරයි. මෙන්න මේ විදිහට තව කරුණු ගොඩාක් අපිට කියන්න පුළුවන් මේව දෙන්න අතර වෙනස. ඔන්න ඔය වගේ කරුණු ටිකක් ඇති දත්ත හා තොරතුරු අතර වෙනස්කම් ලියද්දී. අර්ථයක් අපි නිර්වචනයෙන් ලියන්න පුළුවන්. ඒ වගේ තියෙන ගුණාංග වලින් ලියන්න පුළුවන්. මේ විදිහට දත්ත හා තොරතුරු අතර වෙනස්කම් කතා කරන්න පුළුවන්. අපි ඊළඟ දවසේ තොරතුරු වල වියුක්ත ආකෘතියෙන් පටන් ගන්නවා. අපිට ඊට පස්සේ ස්වර්ණමය න්‍යාය, ඊට පස්සේ පුතේ පරිගණක පද්ධතිය ඒ ටික අපිට ඉක්මනට ඉවර කරගන්න පුළුවන්. අපි ඊළඟ දවසේ වෙනකොට මේකේ සෑහෙන කොටසක් දුරට අපිට යන්න පුළුවන් වෙනවා. අපි ඊළඟ දවසේ හම්බෙමු. මතක තියාගන්න ටියුට් එක නැතුව මේ ගමන යන්න බෑ. පාඩම කරන්න ඕන නම් ටියුට් එක අපි අතේ තියෙන්න ඕනේ. ඊළඟට අපිට මේකේ විශේෂත්වය තමයි 20යි 20යි 25යි අතර කාල පරිච්ඡේදයේ එකම එක පාස් පේපර් එකක් විතරයි තියෙන්නේ. ඒ නිසා අපිට පාස් පේපර් ගැන මේ ගැන කතා කරන්න විදියක් නැහැ. නමුත් අපි මොඩල් පේපර් සෙට් එකක් හදලා දෙනවා ඔයාලට ඊළඟ මාසෙ මුල වෙනකොට. නම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.